අපේ ආදරණීය සිංහලයන් වගේම අපේ සහෝදර දමිළ හිතවතුන් මේ මොහොතේ එකතු වෙලා ඉන්නවා. දීර්ඝ යමක් කතා කරන්න වෙලාවක් නෙමෙයි, අවශ්‍යත් නැහැ මේ වෙලාවේ. දැන් මේ දෙමළ අය ඉන්නවනේ විශේෂයෙන්. මේ දෙමළ අය ඔක්කොම හින්දු අයද ක්‍රිස්තියානි අයද? හින්දු අය. කවුරුවත් නැද්ද හැරිච්ච කට්ටිය නැද්ද? කොච්චර ඉන්නවද දෙමළ ගමේ කට්ටිය? පවුල් කීයක්ද ඉන්නවද? කවුරුවක්වත් මුස්ලිම් ආගමට හැරිච්ච අය ඉන්නවද? නැහැ. ඉන්නවා. ඒ ගෑනු අයද පිරිමි අයද? පිරිමි අය. පිරිමි අය ගෑනු අය. මුස්ලිම් ආගමට ගියා. දැන් ඒගොල්ලෝ ඉන්නේ ඔයගොල්ලොත් එක්කද එළියද? එළිය. දැන් දෙනියායේ තියෙනවා එක දෙමළ ගම. පවුල් 160ක්. ඒ පවුල් 160ම මුස්ලිම් ආගමට හරවලා තියෙනවා. ඒ පළාතේ කවුරුත් නොදැන. ඔයගොල්ලෝ දන්නවද 2019 බෝම්බ ගැහුවා කියලා දන්නව නේද? පාස්කු. ඒ පාස්කු ප්‍රහාරයේ කටුව පිටිය පල්ලියට බෝම්බ ගැහුවේ. බෝම්බ ගහපු මරාගෙන මැරුණු එකාගේ බිරිඳ මඩ කලපුවේ දෙමළ ගෑනු ළමයි. ඇගේ නම සාරා. ඒ දෙමළ අම්මා 13 වතාවක් ඇවිල්ලා තියෙන අපිව හම්බුවේ. මඩ කලපුවේ ඉඳලා මේ දුව හොයලා දෙන්න කියලා. තාමත් ඒ දෙමළ අම්මා ඉන්නේ ඇඬු කරු. දැන් තාම දන්නේ නැහැ මේ සාරා ඒ දෙමළ ගෑනු ළමයා කොහෙද ඉන්නේ කියලා. මැරිලාද මරලාද දන්නේ නැහැ. දෙමළ මිනිස්සු 30000කට වඩා මුස්ලිම් කරලා තියෙනවා මේ රටේ. අනාගතයේදී අපිට බෝම්බ ගහන්නේ අපේම දෙමළ අය, අපේම සිංහල අය මුස්ලිම් ආගමට හැරි. ඒගොල්ලෝ පොළඹවන්න ලේසි. ඇයි ඒගොල්ලෝ දැන් දෙමළ වෙලා ඉඳලා මුස්ලිම් වුණාම දෙමළ සමාජෙනුත් අපි මොනවා වුණත් ගියානේ අරුන් එක කියලා අපි ප්‍රතික්ෂේප කරනවා. උන් එහෙන බැට ගන්නවා. අවසානයේදී මේ ගෑණි හෝ මිනිහා හිතනවා අපි මරාගෙන මැරෙන එක තමයි හොඳ, ඉක්මනට දෙයියෝ ගාවට යන්න කියලා. දැන් මේක තියෙන්නේ මහා භයානක අනතුරක්. යුද්ධෙන් පස්සේ මීගමුවේ සිට පුත්තලම දක්වා සංවිධානාත්මකව මුස්ලිම් පිරිමි වන්නියෙන් උඩට ගිහිල්ලා යුද්ධෙන් මැරුණු අපේ දෙමළ ඒ ඉලන්දාරීන්ගේ තරුණ ගෑනු දරුවන්ට ළමයි හදලා ඒ ළමයි මුස්ලිම් ආගමට හරව. දෙමළ කාන්තාව දන්නේ මුස්ලිම් නීති අරව මේ අඩා වැටෙන 200ක් සියදි විහානි කරගෙන තියෙනවා. ඒගොල්ලන්ට ආත්ම ගෞරවය තියෙනවනේ මොනවා වුණත් දෙවියන්ට බක්තිමත් දෙමළ කාන්තාවට සිංහල අපේ තියෙනවනේ එහෙම එකක්. සියදි විහානි කරගෙන තියෙනවා 300කට වැඩි. ලැජ්ජාවේ මූණ දෙන්න බැරි. ඒ නිසා අපි ඓතිහාසිකව අද ඊයේ නෙමෙයි අපේ සිංහලයන්ගේ දමිළයන්ගේ සම්බන්ධය ගාක් ඈතයි. ඒක ලොකු දිග ඉතිහාසයක් තියෙනවා. ඒ නිසාම තමයි සිංහල දෙමළ ගැටුම් මේ කාලේ ඇති වෙලා තියෙන්නේ. ඒ අවස්ථාව. ඒවා අපි සමතයකටපත් කරන් දේවා එච්චර දුර දිග ගිහිල්ලා නැහැ. දැන් ඔය ප්‍රභාකරන් හින්දු කෙනෙක් නෙමෙයි. එයා ක්‍රිස්තියානි ආගමට කන්වර්ට් වෙච්ච මිනිහෙක්.
කරුණම්මාන් කියන්නේ හින්දු මිනිස්සු. ඒ නිසා තමයි මේක තේරුම් ගත්තේ මේ යන ගමන වැරදි කියලා. අදත් දැන් ওই උතුරේ සුමන් තිරන් වෙන්න පුළුවන්. ඒ දෙමළ සන්දානේ ඉන්න බහුතරයක් දෙමළ වුණාට දෙමළ හින්දු නෙමෙයි ක්‍රිස්තියානි ආගමට හැරිච්ච අය. ඒගොල්ලන් හසුරුවන්නේ ඇමරිකාවේ. ඒගොල්ලෝ තමයි මේ ප්‍රශ්න හදන්නේ. එහෙම නොවෙන්න දෙමළ මිනිස්සු අපි අඳින්නේ සමාන විදියට. දෙමළ ගෑණි සාරිය අඳිනවා, අපේ ගෑනුත් සාරිය අඳිනවා. අපේ අම්මලා ඔයගොල්ලන්ගේ අම්මලාත් දෙමළ අයයි සිංහල අයයි උපතේ ඉඳලා මරණය දක්වා අපේ ඇවතුම් පැවතුම් හිතන පතන විදිය සිරිත් එකයි. ඔයගොල්ලොත් කැවුම් පුච්චනවා, අපිත් කැවුම් පුච්චනවා. ඔයගොල්ලොත් තිරු දෙයියෝ වදිනවා, අපිත් තිරු දෙයියෝ වදිනවා. ඔයගොල්ලන්ගේ දෙවියෝයි අපේ දෙවියෝයි ඔක්කොම එක දේවාලේ ලස්සනට ඉන්න අරගන්න රණ්ඩු වෙන්නේ නැහැ. නේද? ඔක්කොම දෙවිවරු එකට ඉන්නේ. අපිට එහෙම ප්‍රශ්නයක් නෑ. ඕගොල්ලොත් මැරෙන්නේ එක විදියට අපිත් ඒ කියන්නේ මැරුණාම එකම විදිය. ඒ වගේම තමයි අනිත් ඒවා. දෙමළ මිනිහත් බීලා මැරෙනවා, අපේ උනුත් බීලා මැරෙනවා. උනුත් වැඩි හරියක් බේබන්තු, අපේ උනුත් වැඩි හරියක් බේබන්තු. අපේ උනුත් මගුලටත් බොනවා, මරණටත් බොනවා, තරහ වෙන්නත් බොනවා, යාළු වෙන්නත් බොනවා, ඉනහ වෙන්නත් බොනවා, අඬන්නත් වෙනවා. බීමෙදිත් අපි සමානයි. නෑ කියනවා. එතකොට එහෙම අපි සමානකම් ගොඩක් තියෙනවා. අපිට එකට ඉන්න පුළුවන්. දෙමළ මිනිහටයි සිංහල මිනිහටයි එකට ඉන්න පුළුවන්. මොකද හින්දු ආගමේ බුද්ධ ආගමේ ඒ දෙවියන් පිළිබඳ ඔයගොල්ලන්ගේ විශ්වාසය තියෙනවා. ඔයගොල්ලෝ හින්දු ආගමේ හැටියට දසාවතාර වලින් එකක් කියලා බුදුහාඳුරන්ට වඳිනවා. ඒ නිසා ආගමික වශයෙන් උත් අපි ළඟයි. ඈත නෑ, දුර නෑ. දැන් අපි දෙගොල්ලන්ටම ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්න? හින්දු අයත් කෝවිල් හදනවා. මැරෙනකම් කෝවිල් හදන එකනේ කරන්නේ. අපේ මිනිස්සු මැරෙනකම් කරන්නේ පන්සල් හදනවා. ඒවයි පිළිම හදනවා, චෛත්‍ය හදනවා, 88 රියම් පිළිම හදනවා, සතපන පිළිම හදනවා, සමාධි පිළිම හදනවා, 80 මහා රියම් පිළිම. අපි පිළිම වන්දනාවත් එක්ක ගොඩ නැගුණු ජාතිය. දෙමළ අයත් එහෙමයි, හින්දු අයත් එහෙමයි, බෞද්ධ අයත් එහෙමයි. මුස්ලිම් ආගම ඊට වඩා හාත්පසින් වෙනස්. දෙමළ අයට මේ රටේ දැන් අපි උතුරේ ඔය දෙමළ කෝලාහලය ඇති වුණා ප්‍රභාකරන්ගේ. ඒක ඇත්ත වශයෙන්ම ජාතික ප්‍රශ්නයක්. ඒකට වග කියන්න ඕන අපි සිංහලයි. මහජාතිය විදියට මේ ප්‍රධාන දේශපාලන පක්ෂයේ දෙමළ ප්‍රශ්නට උත්තරයක් දුන්නේ නැහැ. ඒ මිනිස්සුන්ට භාෂාව බෑ. අපේ නායකයෝ සමත් වුණේ නැහැ. ඒ මිනිස්සුන්ට සිංහලට උගන්වලා ඒ මිනිස්සුන්ට තේරෙන භාෂාව දැන් ඒ මිනිස්සුන්ට ප්‍රශ්නයක් වුණාම පොලිසියට ආපුවාම පැමිණිල්ල ලියා ගන්න විදියක් නැහැ. පොලිස් කාර්යයට දෙමළ බෑ. අරුන්ට සිංහල බෑ. ඒතර ඒ ગેප් එක හැදුවා නම් මේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ වරද තියෙන්නේ අපේ අතේ. ඒ කියන්නේ මේ රට පාලනය කරපු සිංහලයන්ගේ අතේ තමයි ඒ වරද තියෙන්නේ. ඒ නිසා දෙමළ ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක්. මුස්ලිම් ප්‍රශ්නය ආගමික ප්‍රශ්නයක්. මොකද මුස්ලිම් කියලා කියන්නේ ඒගොල්ලන්ගේ මුළු ජීවිතේම ආගම. ඒගොල්ලෝ ආගම වෙනුවෙන් මැරෙනවා. එතකොට මුස්ලිම් ආගමට අනුව පිළිම වන්දනා කරන මිනිස්සු මරන්න කියලා තමයි උගන්වන්නේ. ඒ දැම්ම නෙමෙයි. ඒගොල්ලෝ බහුතරය වෙච්ච ගමන් උන් අපිට ගහනවා. උන් දෙයියන්ගේ නාමයෙන් අපිව මරනවා. ඔය කෝවිල් ඔය චෛත්‍ය මේ පිළිම මේ මොකක්වත් තියන්නේ. මේ සියල්ල කුඩු කරනවා. ඉන්දියාවේ එක යුගයක මොගල්වරු ඔක්කොම සමතලා කළානේ. මොගල්වරු කියන්නේ මුස්ලිම්නේ. එතකොට ඒක එහෙම කරන්න කියලා කුරානේ උගන්වනවා. ඒක උගන්වලා තියෙන්නේ නුඹලා සුද්ධ වූ මාස 4 පසු වූ වහාම පිළිම වන්දනා කරුවන් දුටු තැන කපා කොටා මරව්. නොයසේනම් මග රැකසිට ඔවුන්ට පහර දීපියා. එහෙම පහර දීලා බීතියටපත් වුණොත්
බීතියටපත් වෙලා මුස්ලිම් ආගම වැළඳගත්තොත් සමාව දෙන්න. එහෙම තමයි පොතේ ලියලා තියෙන්නේ. ඒ අනුව දැන් මුළු ලෝකෙම තියෙන ගොඩනැගෙන තියෙන ත්‍රස්ත සංවිධාන දැන් ලංකාවේ පටන් අරන් තියෙනවා. ඒ අනුව තමයි මේ සහරාන්න පුපුරවගෙන නිකන් නෙමෙයි. දැන් මේගොල්ලෝ වැඩපිළිවෙලක් කරගෙන යනවා. එක පැත්තකින් මරාගෙන මැරෙන පුපුරවාගෙන ඒ කණ්ඩායම හදලා තියෙනවා. ආර්ථිකය හදලා තියෙනවා වෙනම විදිහකට. අධ්‍යාපනයේ හැම අතින්ම මේ ඔක්කොටම වඩා දේශපාලනිකව ඒගොල්ලෝ බලය අල්ලලා තියෙනවා රටේ. කොයි ආණ්ඩුව ආවත් ඒගොල්ලෝ තමයි ඇමතිවරු. හොඳම අමාත්‍යාංශ. අද ගිහිල්ලා බලන්න කල්මුනේ මොකද වෙලා තියෙන්නේ කියලා. කල්මුනේ පාරෙන් දකුණු අත පැත්ත දිව්‍ය ලෝක වගේ වම් අත පැත්ත තනිකර අපායක්. ඇයි? දෙමළ වීම නිසා කල්මුනේ පාලන බලයේ තියෙන මුස්ලිම් අයගේ අතේ එක දෙමළ මිනිහෙකුට වතුර ටිකක් දෙන්නේ නැහැ. මමයි ගිහිල්ලා ප්‍රශ්නට මැදිහත් වුණා. ඒත් ඒක තාම ඉවර කරලා දෙන්න බැරි වුණා. මොකද උන් ඒ තරම්ම ජාතිවාදී. අපායවාදී. කල්මුනේ හදලා තියෙනවා ස්පිරිතාලයක්. දෙමළ මිනිහෙකුට බෙහෙත් ගන්න යන්න දෙන්නේ නැහැ. මුන්ගේ ඔය කතා කරන සමගියේ නැහැ. අහලා බලන්න දෙමළ නෑලේ යාළුවෝ ඉන්නවනම් එහෙ මොකද තත්ත්වය කියලා. එක දෙමළ මිනිහෙකුට ස්පිරිතාලෙට බෙහෙත් ගන්න යන්න දෙන්නේ නැහැ. ඒ නිසා එහෙම පීඩනයටපත් කළා අමරණත් මේ වගේ ඉන්නවනම් මුස්ලිම්යා. ඒ මුස්ලිම් ආගමට හරවලා උන් තමයි මිනිස් බෝම්බ කරලා ලෙවන්නේ අපි ඉස්සරහට. ඔළුව බ්‍රේන් වොෂ් කරලා. ඒ නිසා සිංහල මිනිහට තියෙන ප්‍රශ්නේ වගේම ප්‍රශ්නයක් මේ රටේ දෙමළ මිනිහට තියෙනවා. විශේෂයෙන් දෙමළ හින්දු මිනිහා. දෙමළ හින්දු මිනිහා මේ රටේ හරිම අසරණ වෙලා ඉන්නේ දැන්. වතු කරේ ගත්තත්, මඩ කලපුවේ ගත්තත්, නැගෙනහිර බොහෝ ප්‍රදේශ ගත්තත් දෙමළ මිනිස්සුන්ට මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙනවා. එක පැත්තකින් ක්‍රිස්තියානිකාරයෝ ඇවිල්ලා බයිබල් ආගමට හරවනවා. අපේ වගේ දැන් අපි නම් අපි මොනවා හරි අපි ඉන්නවනේ හාමුදුරුවෝ ටික රණ්ඩු වෙන්න හරි. කො එක හුරුක්කල් කෙනෙක් ඉන්නවද ඔයගොල්ලෝ? එන්නේ නැහැ. ඒගොල්ලෝ දෙයියෝ වැඳ ඉන්නවා. මැටි පිළිම වලට මේ මගුල් වලට මුණ දෙන්න බෑ. ඒකට අපි මිනිස්සු හදන්න ඕනේ. ඒකින්ද අපි අවසාන වශයෙන් දැන් තීරණය කළා තියෙනවා මේ කොරෝනා ප්‍රශ්න නිසා අපිට මේක හොඳට සංවිධානය කරගන්න බැරි වුණා. මොකද සෙනගසස් මේවා ඡන්ද තියයිද නැද්ද මේ ප්‍රශ්නත් එක්ක අනිවාර්යෙන් අපි දෙතුන් දෙනෙක් නුවරින් මාතලෙන් මේ සටන් කළා පළපුරුදුවේ පළාත්වලේ වර්තමාන පුරුක් ඒ නියෝජනයක් පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරවන්න ඕන අපිට මේ ප්‍රශ්නේ කෙලින් කටින් විවෘතව කතා කරන්න. ප්‍රධාන දේශපාලන පක්ෂවල ඒ ඉන්නේ දෙමළ අයත් ඉන්නවා නැති අය මේ මන්ත්‍රීවරු අපේ උනුත් ඉන්නවා. උන් ගමේදී විතරයි චන්නේ. ගමේදී හෙන සිංහල, මේදී හෙන දෙමළ හෙන හින්දු. හැබැයි කොළඹ ගිහිල්ලා අර නායකයොත් එක්ක දේශපාලන සාකච්ඡාවට වාඩි වුණාම මී පැටවු වගේ අරගොල්ලෝ කියන රට ඉස්සුව පාත් කරන්න ගහම පාත් කළා එච්චරයි. ඒකෙන් අපිට වෙලා තියෙන්නේ මොකද්ද? අපේ ජන සමාජය දුප්පත් වෙලා තියෙනවා, දුර්වල වෙලා තියෙනවා. හැම අතින්ම අපව විනාශ කරලා තියෙනවා. වතුකරේ ඡන්ද ටික ගන්නේ කොහොමද? අරක්කු ලොරි විතරක් 50කට වඩා වතුකරේට යවනවා ඡන්ද දවසට කලින් රැ. අරක්කු බෝතලයට තමයි ඡන්ද ටික ගන්න. එහෙම තමයි මේ දේශපාලනය කරන්නේ මේක. ඒකින්ද අපි තවත් නිහඬව හිටියොත් අපි විශාල අමාරුවක වැටෙනවා. මේ වතාවේ අපි අනිවාර්යයෙන් දේශපාලන වැඩ පිළිවෙලට අපි අත ගැහුවා. දැන් එළිය මේවා කිව්වා ගොල්ලෝ අහිලා ඇතිනේ අපි කියනවා මේවා. නමුත් දේශපාලනික උත්තරයක් නොලැබුණු නිසා අවසානයේදී අපි තීරණය කරුවා අපි පාර්ලිමේන්තුවට යන්න ඕන. මේ නීති හදන තැන අපි ඉන්න ඕන. මේ හදන නීති මොනවද කියලා බලන්න ඕන. ඓතිහාසිකව දෙමළ මිනිහටයි සිංහලයන්ටයි මේ රටේ එකට ඉන්න බැරි කරමින් තියෙන මේ කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙල හඳුනා ගන්න පුළුවන්. එතකොට අපේ සිංහලයෝ වගේම දෙමළ මිනිස්සු මුස්ලිම් ආගමට හරවනවාට විරුද්ධව නීති ගේන්න ඕන.
ඒක ඒවා විවෘතව කතා කරන්න පුළුවන් දෙතුන් දෙනෙක්වත් අපි එතන ඉන්න ඕනේ කියලා හිත මේ වැඩ පිළිවෙල අපි හැදුවා. ඉතින් අපි ඕගොල්ලන්ව මුණ ගැහෙන්න අපේ නන්දසාර හාමුදුරුවෝ මතක් කළා. හාමුදුරුවනේ අපේ ගම අපේ සිංහලයොත් එක්ක මේ දමිළ සහෝදරයෝ බොහොම සුවදත්වයෙන් ඉන්නවා. ඒගොල්ලන් ආසයි පොඩ්ඩක් බෙහෙදකලා කතා කරන්න කියලා. ඒ අනුව තමයි මේ දුෂ්කර වුණත් මගතොට අපි මේ ගමන ආවේ. ඒගොල්ලන්ව බෙහෙදකලා මේ වෙමින් තියෙන දේ අවබෝධ කරවලා කතා කරලා යන්න. අපි ඉන්නේ මාරාන්තික තැනක. තව අවුරුදු සමාල්ලාට එක ලබන අවුරුදු දෙක ඊළඟ අවුරුදු 15කින්ද කියන්න බෑ. ඒගොල්ලෝ දන්නවනේ මේ අකුරණ ඩිවිෂන් එක ගත්තොත් අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගත්තොත් ප්‍රතිමුණය තෙලමුගස් සිංහ වරාහින්න දිනන ගම්න මේල් චේන ඒවා හිටපු සිංහල දෙමළයි කොහොමද? සමහර ගම් තියෙනවා බිඳුවයි. ගම්මාන 12ක එක සිංහලයක් එක දමිලයක් නැහැ. දැන් අපි අපේ සිංහල ගමක සිංහල පවුල් 100ක් ඉන්න තැනක එක දමිල පවුලක් හිටියොත් අපි ගහලා එලවනවද? අපි හොඳට උන් වලා ගන්න. හැබැයි මුස්ලිම් පවුල් 100ක් තියෙන තැනක එක දෙමළ පවුලකට ඉන්න දෙයිද? එක් උන්ට එක විකුණලා යන්න ඕනේ. එහෙම නැත්නම් ආගමට හැරෙන්න. මේක නෙවෙයිද ඇත්ත? මේක නෙවෙයිද ඇත්ත? ඒක නිසා දැන් අපි විවාහ ගත්තා. දෙමළ සිංහල විවාහ වෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. අපේ සිංහල එක ලෙච්චමි උස්සන් එනවා. හැබැයි කවදාකවත් ලෙච්චමිට කියන්නේ පොහොට්ටුව තිරගෙන වත්තපන් කියලා. ඒකිට ඇදගෙන පන්සලටත් යනවා. පන්සලේ හාමුදුරුවෝ තාදරෙන් පිළිගන්නවා. මෙයාද ලෙච්චමි. ඒ වඩේ ටිකක් හදන්න මාරි. රොටියක් පුච්චහා. නේද? අපි හරි ආදරෙන් අපි වැළඳ ගන්නවා මේ දෙමළ කියලා අපි බැහැර කරන්නේ නැහැ. දෙමළ ගෙහැණි ඒ දෙමළ විදියටම ඉන්නවා. අපේ එකා සිංහල විදියට ඉන්නවා. අපේ එකා කෝවිලටත් යනවා. දෙමළ එක්කෙනා පන්සලටත් යනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මුස්ලිම් ආගම එහෙම නෙවෙයි. ලෙච්චමි ෆාතිමා කරනවා වගේම වසන්තිත් ෆාතිමා කරනවා. නේද? ඒ වගේම තමයි දෙමළ පිරිමියගේ නම නෙවෙයි ඌටත් එන්නේ මොහමඩ් තමයි. ඒක සංස්කෘතියෙන්ම මේක ඉවත් කරනවා. දැන් අපි ආසයිනේ අර පොට්ටුවක් තියලා පිච්චමලක් ගහලා කොණ්ඩේ ගොතලා අපි ආසයි ඒ සංස්කෘතිය දකින්න, ඒ විවිධත්වය දකින්න කැමති. අපි ආසයි වේල් පෙරහැර දකින්න. ඒක තමයි මේ සංස්කෘතික විවිධත්වය. ඒ නිසා තමයි මේක ලස්සන මේ රට. වේල් පෙරහැර යනකොට අපිත් බල්බ් එකක් දානවා. අපේ උන් කියලා කාවඩිය නටනවා. කම්බිය එහෙම නටන්නේ නැහැ. පහුගිය දවස්වල කොටහේනේ වේල් පෙරහැර යන්න දුන්නේ නැහැ. පෙරහැරට ගැහුවා. පොලිසිය බලන් හිටියා. අනේ දෙමළ පූජකේ ඔක්කොම ටික දුවගෙන ආවේ පන්සලට මගේ කොළඹ. මං ඉතින් ඒක කෝල් එකෙන් වැඩේ හදලා දුන්නා. කොටහේනේ වේල් පෙරහැර කරන්න දෙන්නේ නැහැ මුස්ලිම් මේ උන්ට. එක දේශපාලනයේ කතා කරගෙන අපි තමයි කතා කරලා ඒක අතරහන්දි කඩනා පෙරහැර යන දීපන් කියලා ධම්මින්ද කිව්වේ. එහෙම මට්ටම. ඒක නිසා මොනවා හරි ප්‍රශ්නයක් ඔයගොල්ලන්ට උදා වෙනවා නම් මේ නන්දසාරහාලට මතක් කරන්න. කවුරු හරි එනවා නම් මුස්ලිම් ආගමට හරවන්න ඒක ඉඩ දෙන්න එපා. ඒකට ඇතුල් වෙන්නවත් දෙන්න එපා. පුළුවන් තරම් රස්සාවකට යන්න ඕන නම් යන්න එපා. මුස්ලිම් ගෙවල් වල බැල මෙහෙවරකම් කරන්න. අපිට කියන්න අපි රස්සාවල වෙන දෙන ඕන තරම් කොළඹ. ගෘහ සේවය කරන්න ඕන නම් බොහොම වැදගත් විදියට රුපියල් 20000ක් අරගෙන හොඳට වැඩ කරන් ඔයගොල්ලෝ එන්න. අපේ ගෙදර වැඩ කරගෙන කිසි ප්‍රශ්නයක් නැහැ. මේ බලා ගන්නවා මිනිස්සු. අපි දැන් කොළඹ ගෙවල් වල ඉන්නවා අවුරුදු 25 30 ඒ මිනිස්සු එන්න දෙන්නේ නැහැ. ගෙවල් හදලා දීලා ආවා එහෙම තියන් ඉන්නවා. ඇයි හොඳයි මිනිස්සු. ඒක නිසා මුස්ලිම් වීම තරම් භයානක පාපයක් නෑ තවත් මේ රට මේ ලෝකේ. ඒ නිසා සිංහල දෙමළද කියන නෙමෙයි අපිට වැදගත්. සිංහල වීමත් වැදගත්, දමිළ වීමත් වැදගත්. අපි දෙගොල්ලෝ එකට ඉඳීමත් වැදගත්. අපි දෙගොල්ලන්ටම තියෙන්නේ එක පොදු හතරයි. එකම පොදු හතරයි මූණ දෙක. ඒක නිසා අපිට දැන් සිංහලව විතරක් නෙමෙයි මේ රටේ දෙමළ මිනිස්සු බලා ගන්න වෙලා තියෙන්නේ අපිට. දෙමළ මිනිස්සු බලා ගන්න වෙලා තියෙන්නේ අපිට. උදේකලා වෙච්ච දෙමළ මිනිස්සුන්ට ගණනෙ වන්නේ නැහැ. ඒ මිනිස්සු දේශපාලනිකව අසරණ වෙලා ඉන්නේ.
ඉතින් ඒකින්ද ඒ වෙනුවෙන් මේ හදන වැඩපිළිවෙලට ඔයගොල්ලෝ උදව් වෙන්න, ඒ වෙනුවෙන් කැප වෙන්න කියන කාරණාව මතක් කරමින් දිගටම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් ඔයගොල්ලන්ට අහන්න පුළුවන්, අපි ටිකක් කතා කරමු.